evening, children. Good evening, Good evening, teacher. Good evening, teacher. Good evening, teacher. Good evening. Good evening, teacher. Okay, then we are going to start today's lesson. අපි එහෙනම් අද lesson එක start කරන්න යන්නේ පුතේ මේ ඔයගොල්ලන්ගේ textbook එකෙන් from your school textbook page number 23. Textbook page number 23 වලින් තමයි අපි අද lesson එක start කරන්න යන්නේ. Textbook තියෙන දරුවෝ පෙරලා ගන්න page number 23 වලට. Right. I will show you the page. මමත් ඔයාලට page එක පෙන්නන්න. පොත් තියෙන දරුවන්ට නම් බලා ගන්න පුළුවන්. අනිත් අය පුතේ මේ screen එකෙන් බලා ගන්න. Right? You can look at the screen. Page number 23. Yes, මෙන්න මේක තමයි අපිට තියෙන lesson එක activity 6. This is the lesson. Right? මෙතන කියනවා මේ text එකෙන් අපිට පැහැදිලි කරන්නේ different food items. ලෝකේ තියෙන විවිධාකාරයේ ආහාර වර්ග වගේම මේවා අපි කන්න භාවිතා කරන විදි, කැමට ගන්න භාවිතා කරන විදි. දැන් අපි නම් we eat food from by fingers නේ අතින්නේ කන්නේ. දැන් western countries වල බටහිර රටවල කන්නේ spoon and fork හැඳි ගෑරුප්පු වලින්. තව ඒවා දැන් Chinese අය නම් මෙන්න මේ වගේ sticks වලින් නේ sticks වගේ වෙන තමයි කැම කන්නේ. උඩ ඔන්න ඔය වගේ different utensils භාවිතා කරන උපකරණ සහ ආහාරයට ගන්න විවිධ කෑම විවිධ ක්‍රම තමයි අපිට මේ ටෙක්ස්ට් එකේ කියන්නේ. Right? I'll read and explain. මම මේක පොඩ්ඩක් කියලා ඔයාලට පැහැදිලි කරන්න. ඊට පස්සේ you have to find the answers. ඔයාලා මේවට ගෙදරදී answers ලියන්න ඕනේ පුතේ. You have to write the answers at home. Right? හරි. අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. Given below is an article read by Nisal. Who is the prefect? එතකොට මේ article එක කියවලා තියෙන්නේ කවුද? නිසල. එයා prefect කෙනෙක්. එයා තමයි මේ කියවලා තියෙන්නේ. He read the article to get an idea about the utensils the delegates would use when eating. එතකොට එයා මේක කියවලා idea එකක් ගත්තා. පොඩි අදහසක් ගත්තා. මොකක් ගැනද මේ utensils ගැන. utensils කියලා අපි කියන්නේ කේක අපි භාවිතා කරන්නේ හැඳි ගෑරුප්පු. ඒතර භාවිතා කරන උපකරණ අන්න ඒවට තමයි ඔය utensils කියන්නේ. එතකොට delegates කියන්නේ එක එක පුද්ගලයන් එක එක ආහාරයට ගන්න කට්ටිය මේ මොනවද භාවිතා කරන්න කියලා ඒවට කෑම ආහාර ගන්න මොනවද භාවිතා කරන්න කියලා තමයි මේකෙන් එයා ඉගෙනගෙන තියෙන්නේ. Read it aloud and answer the questions. හරි අපි බලමු.
The tools used for eating food vary around the world. එතකොට අපි මේ කෑමට ගන්න භාවිතා කරන උපකරණ මුළු ලෝකයේ පුරාම වෙනස් විවිධාකාරයි. කට්ටියක් අතින් කනකොට තව කට්ටියක් හැන්දෙන් කනවා. නේද? තව සමහරු අර ස්ටික්ස් වලින් කෑම කනවා. එතකොට ඒ විදිහට විවිධාකාරයේ ක්‍රම තමයි තියෙන්නේ මේ ආහාර මේ ගන්න. මේ ළමයි තාම එනවා ඉතින්. right. They include ඒවට ඇතුළත් වෙනවා මෙන්න මේ දේවල් මොනවාද? spoons, handy, එතකොට chopstick කියන්නේ මෙන්න මේ වගේ කූරු. ඒවා forks, ගෑරුප්පු ඒ වගේ දේවල්. These utensils mostly depend on the kind of food people eat. ගොඩක් වෙලාවට ඔය utensils අපි ඔය භාවිතා කරන උපකරණ කන කෑම අනුව තමයි වෙනස් වෙන්නේ. depend වෙන්නේ. depend වෙනවා කියන්නේ වෙනස් වෙනවා. රඳා පවතිනවා කන ආහාර වර්ග අනුව. දැන් අපිට බත් වගේ දෙයක් මේ කන්න බැහැනේ ගෑරුප්පුවකින්. හැන්දකුත් ඕනේ. noodles වගේ එක ගෑරු ෆෝක් එකකින් කන්න පුළුවන්. නේද? දැන් මේ ඔය ඉන්දියන් ක්‍රමයට ඔය පහල ඔයගලන්ට පේනවා තැටි එක දාලා ඒ විදිහට තියෙනවා ඉතියෝපියාවේ කියලා තියෙන්නේ. සමහරවිට ඉන්දියන් මිනිස් people ලත් එහෙම තමයි. ඒ වගේ එකක් ස්පූන් and fork වලින් කන්න බෑ. එතකොට ආහාර වර්ගය අනුව තමයි ගොඩක් දුරට මේ ඒ utensil එක change වෙන්නේ. These utensils mostly depend on the kind of food people eat. ඒක තමයි කිව්වේ. Spoons, forks and knives are commonly found in Western countries. එතකොට spoon forks and knives handy ගෑරුප්පු පිහි වගේ දේවල් භාවිතා කරන්නේ බටහිර රටවල් වල. ගොඩක් වෙලාවට බටහිර රටවල් වල. Such as England, Germany and France. එංගලන්තේ, ජපානයේ, ජර්මනියේ, ප්‍රංශය වගේ. However, කොහොම වුණත් they vary in shape and size. මේවා ප්‍රමාණයෙන් size කියන්නේ හැඩයෙන් වෙනස් වෙනවා. Depending on the purpose. දැන් අපිට ගෑරුප්පුවක් ගත්තත් fork එකක් කියලා අපි කියන්නේ ගෑරුප්පුවක්, table fork, fruit fork, dessert fork කියලා එක වර්ගයේ හැඩින් මේ ප්‍රමාණයෙන් වෙනස් ඒවා. dessert fork එකෙන් අපි ගිහිල්ලා fruit පළතුරු කන්නේ නෑනේ නේද? එක විදිහට තියෙනවා. soup වලට වෙනම spoon එකක් තියෙනවා. soup බොනවා නම් අපිට වෙනම හැන්දි තියෙනවා ඒවට. එතකොට හොදි වර්ග බෙදා ගන්න dish වලට වෙනම spoons තියෙනවා. එහෙම තියෙනවා. Chopsticks have been used in East Asia for many years. එතකොට අපි කිව්ව chopstick ඒ කියන්නේ ඔය මේ මොනවාද ඔය කූරු ගොඩක් Chinese people කෑම කන්නේ වෙන්නේ. ඒවා ගොඩාක් කාලෙක ඉඳන් පෙරදිග ආසියාවේ ආසියානු රටවල් වල භාවිතා කරනවලු chopsticks. They are used in countries. එතකොට ඒවා භාවිතා කරන රටවල් තමයි ඔය කියලා තියෙන්නේ. මොනවාද? China, Japan and Korea. China, Japan and Korea. ඒ රටවල් වල තමයි ගොඩක් දුරට ඒවා භාවිතා කරනවා කියලා කියන්නේ. However, it is said that the Chinese were the first to use them. Chinese ලා තමයිලු මුලින්ම මේවා use කරලා තියෙන්නේ. Apart from that, ඊට අමතරව people in some countries use fingers to eat. සමහර රටවල මිනිස්සු ඔය අතරේ මොනවද කෑම කන්නේ? මේ fingers වලින්. අතින් ඇඟිලි වලින් තමයි කන්නේ. දැන් අපි වගේ. For instance, උදාහරණයක් විදිහට in Sri Lanka people use fingers to mix
the curries with their rice. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ මිනිස්සු ඇඟිලි තමයි භාවිතා කරන්නේ අර curries එක්ක වත් එහෙම අනාගෙන එහෙම කන්නේ. In Ethiopia, people use their right hand to eat food. ඉතියෝපියාවේ මිනිස්සු දකුණු අතින් තමයි ගන්නේ. Their staple food අපිට බත් වගේම එයාලගේ ප්‍රධාන ආහාරය staple food එක වෙන්නේ ඉන්ජරා. ඉන්ජරා කියන්නේ pancake එකක් වගේ කෑමක් which is usually reserved on a large flat plate. ලොකු තැටියක් වගේ පිඟානක රොටියක් වගේ දාලා කියන්නේ පාන් කියලා කියන්නේ flat bread එකක්. රොටියක් වගේ දාලා ඒකට එක එක જાතියේ curries දානවා. ඔය පෙන්නලා තියෙන්නේ. එක එක જાතියේ curries දානවා ඒකේ උඩට topped with all types of curries. They use pieces of injera to scoop the curries. ඊට පස්සේ අර රොටියෙන් වගේ කෑල්ලක් කඩාගෙන අරගෙන they eat. Come. Similarly, ඔය විදිහටම Indians do have a habit of scooping the vegetables and other curries with naan or chapati. දැන් අපි ඔය තෝස එහෙම හදනකොට කියන්නේ chapati කියලා curry එකක් තියෙනවා කියලා. ඉන්දියන් අයගේ. ඒතකොට ඉන්දියන් අය කරන්නේ අර විදිහටම vegetables ඔය රොටි කෑල්ලක් හදාගෙන අරකේ ගාගෙන eat. Many people in Mexico too use tortillas to scoop rice. එයාලා tortillas කියන utensil එක භාවිතා කරනවා. මේ scoop කියන්නේ මේ scoop මේ ගන්න අනා ගන්න මේ බත් එක්ක. However, at present people all over the world මුළු ලෝකෙ පුරාවටම දැන් වර්තමානයේ present එකේ across different cultures විවිධ සංස්කෘතීන් වල මිනිස්සු භාවිතා කරනවලු forks, knives and spoons even to eat their own local dishes. එයාලගේම මේ කියන්නේ ඒගොල්ලන්ගේ දේශීයම තමන්ගේම රටේ කෑම කන්නත් දැන් හුඟක් රටවල මිනිස්සු spoons, fork, knives ඒ දේවල් use කරනවා. Western විදියට. මේ ලංකාවෙත් එහෙමනේ නේද? In Sri Lanka, if we went to a hotel, අපි ටිකක් ලොකු hotel එකකට එහෙම ගියොත් අතින් කන්නේ we don't eat with our fingers. We use spoons and forks to eat. Rice තමයි කන්නේ. බත් කන්නේ අපේ දේශීය ආහාරය. නමුත් we use those utensils. Knives, forks, spoons. ඒක තමයි මේ කියන්නේ. හරි. එතකොට ඔය ටික තමයි අපිට අද කිව්වේ utensils of eating food. අපි පොඩි මේ ඔය වීඩියෝ එකක් බලමු about this food items and utensils around the world. ලෝකයේ විවිධ ආහාර සංස්කෘතීන් ආහාර ගැනීමේ cultures විදි යන පොඩි idea එකක් ගමු. මෙන්න මේක බලලා. Oh, we will see that video. අපි බලමු පුතේ මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාලට the different cultures of eating food. Different cultures and විවිධ රටවල වල තියෙන සංස්කෘතීන් සහ ක්‍රම ආහාර ගැනීමේදී තියෙන ක්‍රම සහ සංස්කෘතීන් ගැන තමයි කියන්නේ. අපි බලමු මොකක්ද කියලා. say dining customs around the world. ඒ කියන්නේ ලෝකයේ පුරා තියෙන ආහාර ගැනීමේ විවිධ චාරිත්‍ර බලමු කොහොමද කියලා. Around the world. Experiencing different food is one of the best parts of travelling. But with new food, we have new dining rules. So today, our guests are sharing interesting dining customs from around the world. Let's get started. In Korea, you need to wait for the oldest person to sit down first.
You also don't start eating until the elders say, "Let's eat." And South in Korea වල oldest ගෙදර ඉන්න වැඩිමහල්ම පුද්ගලයා තමයි ටේබල් එකේ ප්‍රධානියා වෙන්නේ. එතකොට වැඩිමල්ලයි කිව්වොත් දැන් ආහාර ගමු කියලා තමයි ඊට පස්සේ තමයි අනිත් අය ආහාර ගන්නෙ. එතකන් කෑම කන්නේ නැහැ. during the meal, you don't hold your bowl of soup or rice. You leave it on the table. ඔව් ඒ වගේම දැන් අපි ආහාර අරගෙන ඉවරනාට පස්සේ මේ අපි නම් කරන්නේ ප්ලේට් එක අරගෙන යනවනේ wash කරන්න නේද? We go to wash the plate. But in දැන් South Korea වල මේ කියන විදිහට එයාලා ආහාර කෑම අරගෙන ඉවරනාට පස්සේ ප්ලේට් එක එහෙමම තියලා නැගිටලා යනවා. They don't wash it. Really? It's the opposite here in China. People usually hold their chopsticks with one ඔව් දැන් මේ තියෙන chopsticks වලින් තමයි චයිනා අය කෑම කන්නේ. chopsticks ඔයාලට කියනවා අපි. ඔය කූරු දෙකකට වගේ තියෙන්නේ chopsticks. hand and the bowl with another. But we have strict rules about how we use chopsticks. We don't stick them in our rice bowls or play with them. It's very rude. In England, it is bad manners to point with your knife or fork. And English tea is a big part of our culture. Remember, when stirring tea, the spoon should never touch the side of the cup. ඔව් ඒ වගේම ඉංග්ලන්ඩ් වල කියන පොඩි චාරිත්‍රාක් තමයි මේක කියන්නේ. එයාලා දැන් තේ එක එහෙම හදනකොට අපේ නම් කොහොමද සද්ද එනවනේ දැන්ද අර කප් එකේ වැදෙනකොට සද්ද එනවනේ. ඒ වුණාට එයාලා හිතන්නේ මේක ගොඩාක් නරක දෙයක් කියලාලු. manners නැති වැඩක් කියලාලු. So එහෙම හැන්ද වදින්න බෑ කප් එකේ. සද්ද නැතුව තමයි තේ එක හදන්න ඕනි කියලා ඒගොල්ලෝ කියන්නේ. The cling cling sound is rude Cling cling sound එක since we like quiet meals. Shh. Shh. That's so interesting. Here in Japan, sometimes it's okay to eat noisily if you are eating noodles. We usually slurp our noodles to show how much we're enjoying the food. But we only do that with noodles. We still eat other food quietly. In India, you can show the chef that you have really enjoyed your meal by leaving your plate empty. And we like to eat food with our fingers. We always joke that eating with fingers makes the food taste better. Yum! Wow! In Chile, we never use our hands to touch. චිලි කියන රටේ කවදාවත් කෑම අතින් අල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒක හරිම අප්‍රසන්න වැඩක් කියලා. It is very unpleasant thing. So they do not touch the food with fingers. Touch any food. We always use utensils. Utensils. They use utensils. Utensils කියන්නේ මේ spoon, fork වලින් තමයි ඒගොල්ලෝ කෑම අල්ලන්නේ. Even when eating French fries. And remember, women always take their seats at the table before men. Ladies first in Chile. In my country, we use a fork only to push food onto our spoon. We never use a fork to put food directly into our mouth. Can you guess where I am from? Mexico, Thailand, or Russia? Right. එතකොට ඔය පොඩි food items customs ටිකක් තමයි dining customs ටිකක් තමයි අපි ඉගෙන ගත්තේ. Right. හරි අපි බලමු එහෙනම් we will look at the questions here. මේකේ ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා we will see. Before that, there are some difficult words. ඊට කලින් මේකේ පොඩි අමාරු වචන ටිකක් අලුත් වචන ටිකක් තියෙනවා පුතේ. ඔයගොල්ලෝ ඒ ටික ලියා ගන්න. I'll give you for vocabulary. මේක ඔයාලට මේ vocabulary book එකට දෙන්නම්. ටීචර් හැමදාම කියනවා මේ school textbook එකෙන් difficult words ඒ කියන්නේ අමාරු වචන ඔයාලට
ලියන්න දෙනවා සිංහල මීනින් එකත් එක්ක ඒක පාඩම් කරලා තියාගන්න ඕනේ. ටර්ම් ටෙස්ට් වලට යනකොට හරිය වටිනවා ඔය මේ වචන ටර්ම් ටෙස්ට් විතරක් නෙමෙයි O level දක්වාම it is very very important. right? එනිසා ඔක පොඩි මිනි ඩික්ෂනරි එකක් වගේ ඔයාලගේ ඩික්ෂනරි එකක් වගේ තියාගෙන යන්න ওই වචන ටිකයි ඒවේ meanings එහෙමයි. හරි මම highlight කරන්නම් වචන. I'll highlight the words. ඔයගොල්ලෝ ඒ ටික ලියා ගන්න. ඊට පස්සේ meaning එක දෙන්නම්. right? You can write these words. මේ වචන ලියා ගන්න. After that, I'll give you the Sinhala meaning of them. Right. We will write the Sinhala meaning. අපි මේවා Sinhala meanings ටික ලියා ගමු එහෙනම්. First one, article කියන්නේ ලිපිය. අපි article කියලා කියනවා ලිපිය. ඔකට හරි ලියන ලිපියකට කියනවා article කියලා. Utensils උපකරණ. Delegates නියෝජිතයින්. Miss first word එක මොකක්ද? Article උපකරණ. Sorry, article ලිපිය.
එකට delegates depend යැපෙනවා. රඳා පවතිනවාට අපි කියනවා depend කියලා. යැපෙනවා එහෙම නැත්නම් රඳා පවතිනවා. ඔය දෙකට කියනවා depend. commonly පොදුවේ. commonly කියන්නේ පොදුවේ. මේ second word එකේ third word එකේ meaning එක කියනවා. utensils කියන්නේ උපකරණ, delegates කියන්නේ නියෝජිතයින්. ඊළඟ purpose අරමුණ. purpose කියන්නේ අරමුණ. Mr. පුතේ අහගෙන ඉන්නකෝ. articles කියන්නේ ලිපිය, utensils උපකරණ, delegates නියෝජිතයින්, depend යැපෙනවා, commonly කියන්නේ මේ පොදුවේ, purpose කියන්නේ අරමුණ. අරමුණ. vary කියන්නේ වෙනස් වෙනවා. vary. වෙනස් වෙනවා. apart from that ඊට අමතරව apart from that instance උදාහරණය. instance කියන උදාහරණය. curries ව්‍යංජන. curries කියන්නේ ව්‍යංජන. staple food ප්‍රධාන ආහාරය. staple food. serve පිළිගන්වනවා. serve පිළිගන්වනවා. ස්කූප් කියන්නේ මුසු කරනවා. අපි ස්කූප් කියලා කියනවා මුසු කරනවාට. හැන්ඩෙන් ගා ගන්නවට අර අනා ගන්නව මුසු කර ගන්නවට තමයි හදන ස්කූප් කියලා කියන්නේ. similarly කියන්නේ සමාන වශයෙන්. සමානව. similarly කියන්නේ සමානව.
culture සංස්කෘති. cultures කියන්නේ සංස්කෘති. local dishes කියලා අපි කියන්නේ දේශීය ආහාර. local dishes කියන්නේ දේශීය ආහාර කියන එක තමයි. දේශීය ව්‍යංජන කෑම වර්ග local dishes. right. ලියා ගන්න බැරි වුණු වචනයක් තියෙනවද මොකක් හරි? You have any word couldn't write the meaning? Scoop. Scoop. ඉස්සර කරගන්නවා. Scoop. හරි අපි බලමු එහෙනම් මේකේ questions මොනවද කියලා. We will look at the questions. Question number 1. State whether the following are true or false. අපිට හරි වැරදි සත්‍යද අසත්‍යද කියලා කියන්න තියෙන්නේ. True or false. ඉස්සරහින් ලියන්න true ද false ද කියලා. ඊට පස්සේ කියනවා complete the following table. මෙන්න මේ table එක සම්පූර්ණ කරන්නලු. Country, countries and utensils used for eating. රට සහ ඒකේ කැමරට භාවිතා කරන උපකරණ. දැන් අපි ගත්තොත් කොහෙද South Asia වල China chopsticks. England නැත්නම් Europe spoon, forks and knives. අන්නේ වගේ මේකේ තියෙන utensils සහ countries මොනවද කියලා ලියන්න කියලා කියන්නේ. Number 3, write what is meant by the following words. Phrases highlighted. මේ them this කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහනවා. them කියන එකනොත් this කියන එකනොත් paragraph එකේ ඡේදයේ අදහස් වෙන්නේ කාවද? කාවද then this කියන එකෙන් අදහස් කරන්නේ කියලා අහන්නේ. බලමු then this කියලා කොහෙද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා them එකක් අනිත් එක this. වෙන්න මේ වචන දෙකෙන් අදහස් වෙන්නේ මොනවද කියලා තමයි අහන්නේ. Next one, suggest a suitable title for this text. අපිට මේ දීලා තියෙන එකේ මාතෘකාවක් නැහැනේ. මේකට ගැලපෙන title එක මාතෘකාවක් ලියන්න කියලා කියනවා. හරි, we will write the answers. අපි නම් මේ ටිකට උත්තර ලියමු. පුතේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ප්‍රශ්න ටික ලියා ගන්න. මොකද දැන් ප්‍රශ්නෙත් එක්ක answer එක දාන්න බෑ මෙතන. නේද? ඒ නිසා ප්‍රශ්න ටික ලියා ගන්න. පොත් නැති දරුවන්ට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ටෙක්ස්ට් බුක් එක නැති අයට. ඉන්නවද මෙතන ටෙක්ස්ට් බුක් නැති කට්ටිය? අනිත් අයට නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ටෙක්ස්ට් බුක් එක නැති දරුවෝ ඔයාලට එහෙම නැත්නම් WhatsApp එකෙන් හරි ටෙක්ස්ට් බුක් එක බලාගෙන ලියන්න පුළුවන්. එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ ඉස්සෙල්ලා ප්‍රශ්න ටික ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ අපි answers ටිකට උත්තර හොයමු. ප්‍රශ්න ටික ලියා ගන්න. මම ඊට පස්සේ මේ page එක නැතුව අනිත් page එක දාන්නම් ඔයාලට. You can find the answers from the text. ඔය ප්‍රශ්න වලට එනම් මේකෙන් answers ටික හොයලා ලියන්න බලන්න. Right, we will discuss the answers. අපි බලමු කොහොමද එහෙනම් answers එන්න ඕනේ කියලා නේද?
ලියලා ඉවරද ඔයගොල්ලෝ? Have you finished? Finish, teacher. Finish teacher. Yes, teacher, finished. Right. ඔයගොල්ලන්ට පොත් තියනවද පුතේ? Do you have textbooks? School textbooks? Yes, I have teacher. නැති අය කවුද ඉන්නේ? textbooks නැති අය ඉන්නවද? Are there anyone without textbooks? කමක් නැහැ. අපි බලමු. A. දැන් true false ලියන්න තියෙන්නේ. සත්‍යද අසත්‍යද කියලා. People around the world use different utensils for eating. ඒක අපිට මොකද්ද කියන්න පුළුවන්? True. True නේද? ලෝකයේ මිනිස්සු විවිධ උපකරණ භාවිතා කරනවා ආහාර ගන්න. It is true. Most Western countries use spoons for eating. Western countries වල spoons විතරයිලු භාවිතා කරන්නේ. Only spoon. True or false? True. Spoons විතරද අපි භාවිතා කරන්නේ? Only spoons? No, False. Forks and False. fork, spoon, maybe sorry, knives, forks, ඒවා use කරනවා. Then most people in East Asian countries use chopsticks when eating. Chopsticks to use කරන්නේ ගොඩක් Asian, East Asian ලා. True. Yes? True. True නේද? ඔව් අපිට Yes, කියන්න teacher. true කියලා. Next, injera is the staple food in Mexico. False. false. injera කියන්නේ Mexico වල staple food එකද නැහනේ? No, teacher. Indonesia. It is false. Ethiopia. Yeah. It is false. හරි ඊළඟට අහනවා country and utensils අපිට ලියන්න තියෙන්නේ. එතකොට country එක විදිහට ගන්න පුළුවන්. අපි මුලින්ම ගමු මොකද්ද? කියන්නකෝ. country. Oh, England, Germany and France. ඒවැ ගත්තොත් මොනවද? සරක මුලින්ම කියන්නකෝ. මුල ඉඳන් කියන්න කොහෙද හිටියේ? ඈ? ළමයෝ දැන් ප්‍රශ්න කීයක් කතා කළාද? දැන් පළවෙනි එකට උත්තර හරි බලාගත්තේ නැද්ද? A එකට එන්නේ true. B false. C එතකොට අපි ලියන්න ඕනේ true. For I false. D එකට එන්නේ false. ඒතර country එක විදිහට අපිට ගන්න පුළුවන් මොනවාද? England, Germany, France. ඒවැ තියෙන්නේ මොකද්ද? What is the utensil? Spoon, forks and knives. England, Germany, France ගත්තොත් spoon, forks and knives. ඊළඟට අපිට තව ගන්න පුළුවන් රටවල් මොනවාද? China, Japan, Korea. ඒගොල්ලෝ මොනවද use කරන්නේ utensil එක? Chopsticks. China, Sri Lanka. Korea. Next one, Ethiopia. Ethiopia මොකද්ද? right hand නේ දකුණු අත තමයි භාවිතා කරන්නේ. Ethiopia. right hand. ශ්‍රී ලංකාත් ලියන්න පුළුවන්. Fingers. Sri Lanka. fingers. right hand ම කියලා නැහැ. fingers තමයි. ශ්‍රී ලංකා. Excuse me, teacher. Yes. Teacher, now I have a
maths class. Yes. Then can I leave? Okay, then you can leave. Teacher, after this, can I have the recording? Yes, I will send you the recording, Dinut, but it will take some time, okay? Okay, teacher. Yeah. Thank you, teacher. Right. Then next one අපිට කිව්ව මෙක්සිකෝ. මෙක්සිකෝ වල නේද? tortillas තමයි භාවිතා කරන්නේ ඒගොල්ලෝ ආහාර මිශ්‍ර කරගන්න. මෙක්සිකෝ you can write tortillas. එතකොට ඔන්නෝම ලියන්න පුළුවන් අපිට. Right. Okay, finish? Yes, teacher. Yes. Teacher. ඊළඟට අපිට කියනවා මෙන්න මේ them එකනොයි this එකනොයි මොකද්ද කියන්නේ කියලා. අපි බලමු මොකද්ද ඒවෙන් කියන්නේ කියලා. them කියලා මෙතන අදහස් කරන්නේ Gown. ඔව් චයිනීස් අය තමයිලු මුලින්ම ඒව භාවිතා කළේ. them කියන්නේ ඒවනේ. එතකොට චයිනීස් ලා තමයි මුලින්ම ඒව භාවිතා කළේ. මොනවාද? මොනවද මෙතන ඒවා කියලා කියන්නේ එතකොට? Chopsticks. ඔව් chopsticks. them කියන්නේ chopsticks වලට. ඊට එතකොට දෙම් කියන එකේ මීනින් එක නෙමෙයි ලියන්න ඕන. නෑ නෑ මෙතන ඒවා කියනනේ දැන් ඒවා කියන වචනේ තේරුමක් නෑනේ. අපි මොකක් හරි දෙයක් හඳුන්වන්න තමයි ඒවා. එයා මෙයා කියලා කියන්නේ නේ කාට හරි කෙනෙක්ට දෙයකට. අන්න ඒක තමයි මොකද්ද කියලා අහන්නේ. ඒතකොට chopstick කියන එක තමයි උතන them කියලා ඒවා කියලා කියන්නේ. Next one මොකද තිබුණේ what is that they නෑ this කියන්නේ මොකද්ද මෙතන this is topped with all types of curries මේක උඩට තමයිලු ඔක්කොම curries ටික දාන්නේ එහෙනම් මොකද්ද මේක කියන්නේ මොකක් උඩටද curries ටික දාන්නේ ඔය plate. flat plate. ඕ මේ තියන්නේ flat plate නෙමෙයි roti අර pan type flat bread අන්න ඒකට තමයි this කියලා කියන්නේ. ඒ bread එක උඩට තමයි ඔක්කොම තියෙන જાති ටික දාන්නේ. ඒක තමයි අතන this කියන්නේ. අපිට ඊළඟට කියනවා මෙතන suitable title එක. ගැළපෙන මාතෘකාවක් දෙන්න කියලා මේ different eating methods in the world. ඔව් මොකද්ද කියන්න පුළුවන්? Food and utensils. Yes, we can say ඔයගොල්ලෝ විවිධ දේවල් ලියලා තිබුතේ මම කියන්නම් එකක්. අපිට කියන්න පුළුවන් මෙතන දැන් ආහාර වර්ග වලට වඩා ගොඩක් ආහාර භාවිතා utensils කියන්නේ නේද? භාවිත උපකරණ කියන්නේ so we can say different kinds of utensils for eating food. And different utensils used around the world for eating food. ඒ වගේ utensils, food, eat, different කියන වචන ටිකෙන් අපිට ටයිටල් එකක් හදාගන්න පුළුවන්.
මෙතන used කියලා එන්න ඕනේ. Used for eating food. Right. බලන්න next question එකේ අපිට කියනවා මෙතන find all the adjectives given in activity 6. adjectives ටික හොයලා ලියන්න කියන්නේ ඔකේ තියෙන. දන්නවනේ adjectives මොනවද කියලානේ නාම විශේෂණ පද. මේකේ තියෙන adjectives මොනවද කියලා ලියන්න කියනවා. This example එකක් පෙන්නන්නම්. I will show you an example. adjective එකක් අපිට ගන්න පුළුවන්. අපි දන්නවා adjective එකක් එන්නේ noun එකකට කලින් නේද? noun එකකට ඉස්සරහින් තමයි සාමාන්‍යයෙන් අපි adjective එකක් ලියන්නේ. අපි බලමු එතකොට මේකේ මොනවද තියෙන adjectives කියලා. එමන්න ටීචර් මම එක්සැම්පල් එකක් විදිහට ගන්නම්. මෙතන කියලා තියෙනවා countries කියන එකට western කියන adjective එකක් දාලා තියෙනවා. western countries. අන්න ඒ වගේ noun එකකට ඉස්සරහින් තියෙන adjectives ටික විතරක් ලියාගෙන යන්න බලන්න. Only the adjectives you have to write. නාම විශේෂණ පද එහෙම නැත්නම් adjectives විතරයි ලියන්න තියෙන්නේ. Right, okay. අපි බලමු මේකේ මොනවද තියෙන adjectives කියලා. We will see what are the adjectives here. අපිට ගන්න පුළුවන් fork කියන එකට ගොඩාක් adjectives තියෙනවා මෙතන. There are a lot of adjectives for fork නේද? Table fork. Desert. Fruit fork. Dessert fork. People hand right hand කියන්න පුළුවන්. Food staple food. Bread flat bread. Large flat plate. එතකොට large කියන එකයි flat කියන එකයි දෙකම adjectives. Excuse me teacher. Asia කියන එකට East Asia ගන්න පුළුවන්ද? East කියන එක ගන්න පුළුවන් East Asia. You can take East. ටීචර් සමහර some කියන එක ගන්න බැයිද? බෑ some කියන එක ගන්න බෑ. ඒක adjective එකක් නෙමෙයි. Cultures, different cultures, we can say. Screw price. Law. Yes? Screw price. No. Scoop price කියන්න බෑ. Scoop කියන්නේ එතන verb එකක්, ක්‍රියාපදයක්. මිශ්‍ර කරගන්න කියන එක. present කියන එක ගන්න බැයිද? No. Present කියන්නේ වර්තමානයේදී කියලා උතන අදහස් වෙන්නේ. It is not an adjective. Local. Sri Lanka people. Local. Sorry?
Sri Lanka people. ශ්‍රී ලංකා බෑ එතන in ශ්‍රී ලංකා කියලා තියෙන ලංකාවේ ලංකාවේ ඇතුලේ ලංකාවේ ඉන්න මිනිස්සු කියලා එතන කියලා තියෙන ශ්‍රී ලංකන් people කිව්වනම් ගන්න පුළුවන් in ශ්‍රී ලංකා ඊට පස්සේ people එහෙමයි ඇවිල්ලා තියෙන්නේ in තියෙන නිසා එතන ගන්න බෑ adjective එකක් විදිහට Okay. හරි එහෙනම් ඒ lesson එක එතනින් ඉවරයි textbook එක that's all about textbook right okay පුතේ අපි grammar lesson එකක් තමයි ඊළඟට අපිට තියෙන්නේ we have a grammar lesson next lesson is a grammar one ඔයාලට මතක ඇති අපි මේ අපිට අද මෙන්න මේ book එක තමයි පුතේ අපි class එකේ කරන grammar book එක අලුතෙන් ආපු දරුවෝ දන්නේ නැහැනේ this is the book ඔව් මේක තමයි අපි කරන්නේ class එකේ ඉතින් ඔයාලට මම මේ පොතයි තව book එකක් තියෙනවා ඒකත් මම එවන්නම් class එකේ register වුණාට පස්සේ පුතේ ඒක ටික ගන්න හරි so we will අද පොඩ්ඩක් පෙරලා ගන්න බලන්න page number 8 වලට page number 7 එකේ තමයි තියෙන්නේ පොඩි activity එකක් page number 7 page number 7 මම මෙතන පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට I'll show you the page yes this is the page මෙන්න මේ lesson එක තමයි අපේ grammar book එකේ අපිට අද කරන්න තියෙන්නේ මේ prepositions තමයි පුතේ තියෙන්නේ activity 5 එක activity 5 prepositions අපි දන්නවා මොනවද කියලා උතන ඔය list එකක් ඔය දීලා තියෙන්නේ prepositions තමයි you have given the prepositions. So අපි ඔන්න වචන වලින් ඊළඟ next page එකේ තියෙන paragraph එක fill කරන්න තියෙන්නේ. At තියෙනවා at to with by for by in for into among එහෙම තමයි තියෙන්නේ. right අපි බලමු පොඩ්ඩක් ඔයාලත් ලියා ගන්න පුතේ ටීචර් කියනවත් එක්කම answers ටික අපි ලියා ගමු you can fill in the book අපේ පොත් නැති දරුවෝ අදට numbers දාලා answers ටික ලියා ගන්න ඊට පස්සේ පොත අරගෙන මේවා සම්පූර්ණ කරගන්න right අදට පොඩ්ඩක් lesson එක බලා ගන්න කොහොමද කරන්නේ කියලා you can look මේකේ first එක වැදිලා නෑ number 4 එකේ ඉඳලා තියෙන්නේ පුතේ මම මේක pages දෙකකට තියෙන නිසා activity 6 එකේ ඉඳලා පටන් ගන්නම් කරන්න ඔයාලා activity 5 එක homework එකක් විදිහට කරන්න right you do it as a homework prepositions ගැන තමයි ඔය lesson එක තියෙන්නේ බලන්න දැන් මෙතන දීලා තියෙනවා activity 6 එකේ prepositions ටිකක් එතනක් තියෙනවා along කියලා තියෙන්නේ along කියලා අපි කියන්නේ දිගේ කියන අදහස තමයි along කියලා අපි කියන්නේ අපි ඔය lesson එකක් කලින් කළාද මට හිතපු දරුවෝ කියන්න බලන්න prepositions කළාද activity 6 එක පෙන්නන්නේ නෑ අපි කලින් class එකේ
කලාද Yes, preposition teacher. Yes, teacher. මොනවාද මේ වචන behind along between over ඒවා කලාද Yes, teacher. prepositions කලානේ we did right හරි පුතේ එහෙනම් මෙතන තියෙන දැන් along කියලා අපි කියනවා දිගේ behind කියන්නේ පිටුපස in කියන්නේ ඇතුලේ between කියන්නේ මැද over කියන්නේ ඉහළින් right එතකොට අපි බලමු first one එකේ මොකද්ද තියෙන්නේ on the bench mother is sitting බංකුව උඩ අම්මා වාඩි වෙලා ඉන්නවා දුවලා දෙන්නගේ මැද්දේ එහෙනම් මොකක්ද අපිට කියන්න පුළුවන් between two daughters දුවලා දෙන්න මැද්දේ between කියලා කියන්න පුළුවන් between two daughters දැන් මේක පුතේ අපි කලින් කරපු lesson එකක් නිසා අපි මේක කලින් කරපු lesson එකක් prepositions කියන්නේ screen එක පේන්නේ can you see now between තමයි මෙතන තියෙන්නේ එතකොට මේ අපි කලින් කරපු lesson එකක් පුතේ. ඉතින් දැන් අපේ අලුතෙන් ආපු දරුවන්ට මේක අලුත් lesson එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මේ කලින් lesson එකත් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ register වෙලා. හරිද? එතකොට මේ between තමයි එතනට එන්න ඕනේ. දුවලා දෙන්නගේ මැද්දේ අම්මා වාඩි වෙලා ඉන්නවා. අපි සාමාන්‍යයෙන් between ගන්නෙ දෙන්නෙක් මැද්ද කියන්නේ. දෙන්නෙක් මැද ඊට දෙන්නෙකුට වඩා නම් තමයි අපි ගන්නෙ among කියලා. among කියන්නේ හැමතිස්සෙම දෙන්නෙකුට වැඩි. Number 2 the man is walking. මනුස්සෙක් පාරේ ඇවිදගෙන යනවා. පාර දිගේ ඇවිදගෙන යනවා අපිට කියන්න පුළුවන්. එහෙනම් කියන්න පුළුවන් along the road. along the road කියලා කියන්න පුළුවන්. පාර දිගේ ඇවිදගෙන යන්න. සාමාන්‍යයෙන් along කියන්නේ දිගේ. along the road, along the beach. beach එක මුහුදු වෙරළ දිගේ. along the pavement, pavement එක දිගේ. along. The two girls are walking. ගෑල් ළමයි දෙන්න ඇවිදගෙන යනවා. Zebra crossing. Zebra crossing කියන්නේ කහයිරට අපි කියනවා zebra crossing කියලා. ඒතර කහයිර දිගේ ඇවිදගෙන යනවා. along. ඒත් කියන්න ඕනේ along the zebra crossing. in කියන්න බෑ පුතේ. එතකොට කහයිර ඇතුලේ ඇවිදගෙන යනවා වගේ. You can say along the zebra crossing. The birds are flying. කුරුල්ලෝ පියාඹනවා. In the sky. Birds are flying. I miss in කියන්න බැරි in කියන්න බෑ ඒකට. Birds are flying in the sky. අහසේ පියාඹන. Next one. Some huge trees can be seen. ඒකේ තව තුනක් තියෙනවා පුතේ. ඒ ටික ඔයගොල්ලෝ homework කරන්න. right? එතන තව තුනක් වචන තුනක් තියෙනවා. ඒක homework විදිහට කරන්න පුළුවන්. right. ඊළඟට බලන්න page number 9. page number 9 එකේ තියෙනවා අපිට
ඒ වගේම prepositions වලින් තියෙන්නේ මෙන්න මේ lesson එක මෙතනත් දීලා තියෙනවා prepositions list එකක්. So අපි බලමු කොහොමද එන්න ඕනි කියලා. Last Sunday we went a pleasure tour to Nuwara. අපි පොඩි විනෝද චාරිකා. එහෙනම් හැමතිස්සෙම trip එකක් යනකොට අපි කියන්නේ went on, go on. on කියලා කියන්නේ. went on. Miss මාව සැරින් සැරේ meeting එකකින් අයින් වෙන්න ඕනේ. went on. trip එකක් ගියා. Miss මාව සැරින් සැරේ meeting එකකින් අයින් වෙන්න ඕනේ. connection signal ප්‍රශ්නයක් ඇත්තේ පුතේ. signal problem. Thanks, Miss. It was a family tour and we went. ඒක අපි පවුලේ කට්ටිය ගිය ගමනක් family tour එකක් and we went. අපි ගියේ කා එකෙන්. ඒතර අපේ පවුලේ වාහනයක් පෞද්ගලික වාහනයක් නම් කියලා අපි කියන්නේ. in our car. පෞද්ගලික වාහනය කියනකොට බයි කියන්නේ නැහැ. අන්න එක මතක තියාගන්න. public transport වල යනකොට තමයි බයි කියන්නේ. අපේ කාර් එකේ ගියා. We arrived the city. We arrived at the city. නැත්නම් in the city. We arrived in the city. අපි නගරයට ආවා. We arrived in the city at about 10:30. උදේ 10:30ට විතර. අපි නගරයට ආවා. And we visited a number of interesting places. අපි බලන්න ගියා ලස්සන තැන්. number of ගොඩාරියක්. number of interesting ගණනාවක් කියන එක තමයි number of interesting places කියලා කියන්නේ. And we were highly attracted. අපි ඒවට ගොඩාක් ආකර්ෂණය වුණා. attracted to them. අපිව ඒවට ඇදිලා ගියා. attracted to අවිත් message එක දැක්කයි? them. Excuse me teacher. Yes. Teacher okay second එකට answer sheet එකේ තියෙන by නේ. by. answer script එකේ by තියෙන්න පුළුවන් පුතේ. answer script එකේ තියෙනවා 100%ක් නිවැරදි වෙන්න බෑ. right? in තමයි වඩාත් ගැලපෙන්නේ. Okay, thank you teacher. First of all, I want to mention. මට සඳහන් මට කියන්න අවශ්‍යයි. I want to mention. කියන්නට අවශ්‍යයි. කියන්න ඕනි. I want to mention. කියන්නට කියන එක තමයි to කියන්නේ. mention. Damit message එක දැක්කයි? I want to mention මොකද්ද? The Haggala Botanical Gardens. I want to mention about Haggala Gardens ගැන කියන්න ඕනේ. About the Haggala Botanical Gardens. About කියන්නේ ඒ ගැන. Haggala garden එක ගැන මට කියන්න ඕනේ. Which you can find little distance. නගරේ සිට ටික දුරයි. එහෙනම් නගරේ ඉඳලා කියනවා from the city. නගරේ සිට from the city. It is really a heaven. ඒක ඇත්තටම Damit message එක It is really a heaven. මොනවත් එක්කද? Heaven with flowers. With flowers and plants. මාළුයි ගසුයි තියෙන
දිව්‍ය ලෝකයක් වගේ. It was the spring season එක නුවරඑළිය spring season අපිට කියන්න පුළුවන් in නුවරඑළිය. So that almost all the plants were blooming. ඔක්කොම පැලවල මල් පිපිලා blooming in different colors. විවිධ පාට වලින්. In different fascinating colors. We were mostly attracted. අපි ගොඩක්ම ආකර්ෂණය වුණේ to the different kinds of roses. විවිධ වර්ගයේ රෝස වලට. of කියන්නේ සම්බන්ධයක් අපි of කියන එකෙන් අඟවන්නේ. Kinds of roses. Country of Sri Lanka. Sri Lanka නැමැති රට. City of Colombo. Colombo කියන නගරය. ඒවා. Roses. All these flowers and plants. මේ මල් නිසා කියන්න පුළුවන් with all these plants and flowers මේ ඔක්කොම මල් සහ පැල වර්ගත් එක්ක මේවත් එක්ක මුළු ප්‍රදේශයම multi color carpet එකක් වගේ colors ගොඩක් තියෙන carpet එකක් වගේ. I feel like lying on it. මට ඒක උඩ වැතිරෙන්න හිතුණා. I feel like lying on it. Number 17 ඉඳලා ඔයගොල්ලෝ කරන්න ගෙදරදී you do it at home, right? 17 ඉඳලා 20 වෙනකන් තියෙනවා තව වචන 4ක් ලියන්න. Those four you can do at home. ඔය වගේ ප්‍රශ්න තමයි පේපර් එකට එන්නේ. prepositions ඉගෙන ගත්තට මදි ඒවා ප්‍රශ්න වලට ලියන විදිහත් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාලට homework තියෙනවා පුතේ page number 7 activity 5. Activity 5 is a homework. And activity 6 එකේ වාක්‍ය 3ක් තියෙනවා. 7 එකේ වාක්‍ය 4ක් තියෙනවා. ඒ ටික තමයි homework. Okay, මේ answers ලියලා ඔයගොල්ලන්ට පුළුවන්. Sentence තුනක් Yes. ඔය පොතේ පුතේ ඔයගොල්ලන්ට මේ තියෙනවා answer script එකක්. දීලා තියෙනවා උත්තර වෙනම දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ ප්‍රශ්නේ දුන්නාම උත්තර ටික බලාගෙන ලියලා සතුටු වෙන්න නෙමෙයි. හරිද? උත්තර ටික බලලා ඒක කොපිරයිටින් එකක් වගේ ලියලා දැන් මම මේ homework කරලා ඉවරයි කියලා සතුටින් ඉන්න answers දීලා තියෙන්නේ. right? answers දීලා තියෙන්නේ මොකටද? ඔයාලා ලියලා ඉවර වෙලා උත්තර after you writing the answers your self check ඔයාලටම check කරගන්න. නැත්නම් ගෙදර කවුරු හරි වැඩි හිටියෙක්ට කියලා mark කරගන්න. ඒකට තමයි ඔය answers දීලා තියෙන්නේ. හරිද? දැන් ඔය තියෙන answers බලාගෙන උත්තර ලියලා ඊට පස්සේ මම ටෙස්ට් එකක් දෙනවනේ term test එකක්. I'll give you a term test. ඒකෙදි හොරබොරු මුකුත් කරන්න බෑ. ඒකෙදි හැමෝම videos on කරන්න ඕනේ. මම බලාගෙන ඉන්නේ ලියන විදිය paper එක. දැන් එතකොට තමයි මොකද වෙන්නේ? එතකොට තමයි තර මොනවද තරු පේන්නේ අර copywriting කරපු කට්ටියට. ඒ නිසා එහෙම කරන්න බෑ. තමන් අවංක වෙන්න ඕනේ. You have to be honest to yourself and do your homework. right? නැත්තම් අර මං කියපු දේ තමයි වෙන්නේ.
ඒ නිසා you have to ඔයාලා ලියන්න answers ලියලා මේ ඔයාලම check කරගන්න. copywriting කරන්න නම් එපා answers බලලා කිසිම තේරුමක් නැහැ. right? හරි. Okay, then we are going to our last lesson. අපි එහෙනම් essay එකට යමු. Today's essay for this week. ඔයාලා අලුතෙන් ආපු දරුවෝ පුතේ ඔයගොල්ලෝ essay writing book එකක් වෙනම තියාගන්න ඕනේ. ඒ කියන්නේ රචනා ලියන්න පොතක් තියෙන්න ඕනේ ඔයාලට. ඊට අමතරව dictation ඒ කියන්නේ vocabulary වලට book එකක් තියෙන්න ඕනේ. රචනා ලියන්න පොතක් තියෙන්න ඕනේ. grammar book එකක් තියෙන්න ඕනේ. ඒ ටික තමයි තියෙන්න ඕනේ. හරි අපි එහෙනම් ලියා බලමු අද essay එක මොකක්ද කියලා. ටීචර් මේක ඔයාලට group එකට එවනවා. I send you to the group. ඊට පස්සේ බලලා මේ essay writing book එකේ ලියා ගන්න. right? මෙතන කියනවා මේ a visit to a zoo. zoo එකට ගිය ගමනක් ගැන තියෙන්නේ. ඔය වගේ essays එනවා ගොඩක් වෙලාවට ඔය term test වලට O level exam එකටත් එනවා සමහර ලාවට. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. A visit to a zoo is an interesting experience. zoo එකකට යනවා කියන්නේ හරීම විනෝදාත්මක රසවත් අත්දැකීමක්. Last Sunday I went to Delhi Zoo. දැන් ඕගොල්ලෝ ලියන්න එපා Delhi Zoo එකට ගියයි කියලා. මේ ඉන්දියාවේ එක්කෙනෙක් ලියලා තියෙන්නේ මේක. ඔයාලට පුළුවන් දෙහිවල zoo එකට කියලා නේද? Last Sunday I went to Dehiwala Zoo with my father. We went there by bus. අපි බස් එකේ තමයි ගියේ. බස් කියනවා we went there by bus. අපි බස් එකේ තමයි ගියේ. Delhi Zoo is near පුරාණ කෝවිල. දැන් මේ දිල්ලියේ තියෙන zoo එක මොකක් හරි කෝවිලක් ළඟ තියෙන්නේ. ඔයාලා එහෙම ලියන්න එපා කෝවිලක් ළඟ තියෙනවායි කියලා. මේ දෙහිවල zoo එක ළඟ. right? My father bought the tickets and we entered the gate. තාත්තා ටිකට් එකක් අරගෙන ගේට් එකෙන් ඇතුල් වුණා. ටිකට්ස් අරගෙන ගේට් එකෙන් ඇතුල් වුණා. There were ponds on both sides of the road. මේ පොකුණුළු තිබුණේ පාර දෙපැත්තෙම zoo එක ඇතුලේ. Ducks were swimming. තාරාවෝ පිහිනමින් හිටියලු ඒ පොකුණු වල. අපි දැක්කා we saw kangaroos, elephants, stags, kangaroo, elephants ලා ගෝන්නු, මුවෝ, නීලගි කියන ඒ පක්ෂියේ කුරුල්ලෙක් etc. etc කියන්නේ තවත් අය etc කියලා අපි ඒක කියනවා etc කියලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා etc කියලා වචනයක් තියෙනවා. ඕක අපි ප්‍රොනවුන්ස් කරන්නේ etc කියලා. يعني තවත් දේවල් තියෙනවා. etc. I saw the young අපගැල්ල මේවා දාලා. මම දැක්ක කැන්ගරු පැටියෙක් එයාගේ අම්මගේ අර පවුච් එකේ ඉන්නවා. පවුච් කියන්නේ අර කැන්ගරුවන්ගේ පොඩි බෑග් එකක් වගේ තියෙන්නේ නේ පැටියව දාගෙන යන. ඒකේ ඉන්නවා. Then we came to the cages of birds. ඊළඟට අපි ආවේ කුරුළු කූළු ළඟට. There were different kinds of birds. එක එක ජාතිය කුරුල්ලු හිටියා. දැන් දෙහිවල zoo එකෙත් ඉන්නවා මැකෝ, parrots, විවිධ කුරුල්ලෝ ඉන්නවනේ නේද? Peacocks were මොනරු හිටියා ගොඩාක් large numbers. Then we saw ඊළඟට අපි දැක්ක කාවද? Tigers in their enclosures. කොටි ඉන්නවා ඒගොල්ලන්ගේ අර කූඩු ඇතුලේ. enclosures වෙනම හදපු කූඩු ඇතුලේ ඉන්නවා. We also saw monkeys. අපි තව දැක්කා monkeys ලා, chimpanzee, apes, මානරයෝ මේ ගොඩක් අය අපි දැක්කා.
දැන් ඔය ටිකම ලියන්නත් පුළුවන්. ඔයාලට තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. සූ එකට ගිහිල්ලානේ ඇත්තේ හැමෝම නේද? සූ එකට ගියානේ ඇත්තේ. Right. excuse me. Sorry. Yes, teacher. ගියේ නැති කවුරු හරි ඉන්නවද සූ එකට මෙතන? ගිහිල්ලා නැති. teacher essay ලියන වෙනම book එකක් තියා ගන්න ඕනද? Yes, yes. You have to keep a separate book for essay writing. තොර අපි ලියන්න ඕනේ දිල්ලි සූ එක ගැන නම් නෙමෙයි ලංකාවේ about Sri Lanka දෙහිවල zoo you can write visit. ඒකට ගිය ගමනක් විදියට ලියන්න ඕනේ. ඒකේ තියෙන දේවල් තව වචන එකතු කරලා ඔයගලන්ට ලියන්න පුළුවන් විස්තර මොනවද කියලා. Right. එතකොට ඔක මම එවන්නම් I will send this to the group. Print out අරගෙන එපා පුතේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. Don't take print outs. මම එවනේම print outs ගන්නවට මම හරිම අකමැති. කිසිම තේරුමක් නැති වැඩක් තමයි print out එක අරන් තියාගන්න එක. සමහර activities දැන් grammar activity වගේ එකක් සමක් නැහැ print out එක අරගෙන worksheet එක complete කළාට. It's okay. essay එක print out එකක් අරගන්න බෑ. ඒක ලියන්න ඕනේ ඔයගොල්ලෝ. You have to write. Okay, then that's all about today's lesson. එහෙනම් අපි ওই ටික තමයි කළේ. මොකක් පාඩම් කරගන්න. Then we will wind up the class and we will meet next week then. See you. Good night. Good night. Good night, teacher. Good night, teacher. Thank you, teacher.